හරි අයිබෝන් ළමයි අපි එතකොට ගිය සතියේ සාකච්ඡා කරේ මෙහෙයුම් කළමනාකරණයට අදාළව මෙහෙයුම් කළමනාකරණයේ තුන්වෙනි කාර්යය අපි මෙහෙයුම් කළමනාකරණයේ පළවෙනි කාර්යයේ නිෂ්පාදන ඉංජිනේරුකරණය කතා කරා, නිෂ්පාදන සැලසුම්කරණය කතා කරා, නිෂ්පාදන පාලනය කියන කොටසේ අපි ඉන්නේ තුන්වෙනි මෙහෙයුම් කළමනාකරණයට අයත් කාර්යයේ මෙහෙයුම් නිෂ්පාදන පාලනය කියන කොටසේ. ඒතොර නිෂ්පාදන පාලනයට අදාළ කටයුතු පහක් තියෙනවා. පිරිවැය පාලනය, තොග පාලනය, තත්ත්ව පාලනය, යාන්ත්‍රික පාලනය සහ ක්‍රියාකාරීත්ව පාලනය. එතකොට අපි ඉන්නේ ඇත්තටම නිෂ්පාදන පාලනය. අපි නිෂ්පාදන ඉංජිනේරුකරණය කතා කරා, නිෂ්පාදන සැලසුම්කරණය කතා කරා. අපි ඉන්නේ නිෂ්පාදන පාලනය කියන කොටසේ, ප්‍රොඩක්ෂන් කන්ට්‍රෝල් කියන කොටසේ. ඒකේ කොටස් පහක් තියෙනවා. පිරිවැය පාලනය අපි ඒක සාකච්ඡා කළා. අද මම උත්සාහ කරනවා තොග පාලනය සාකච්ඡා කරන්න. ඊට පස්සේ තත්ත්ව පාලනය තියෙනවා. ඒ වගේම යාන්ත්‍රික පාලනය තියෙනවා. ඒ වගේම ක්‍රියාකාරීත්ව පාලනය තියෙනවා. සහ අංක 4 සහ 5 කොටස් දෙක අපිට තියෙනවා. ද්‍රව්‍ය මිලදී ගැනීම, ඒ වගේම පර්යේෂණ හා සංවර්ධනය කියන කොටස් පහ තමයි පාඩම ඉවර කරන්න අපිට තියෙන්නේ. මේ කොටස් දෙකට එච්චර කාලයක් අපිට නාස්ති වෙන්නේ නැහැ. අතරම නිෂ්පාදන පාලනය තමයි දීර්ඝම කොටස. ඒකිනුත් මම හිතන්නේ තොග පාලනය තමයි විශාලම කොටසක් විදිහට තියෙන්නේ. පිරිවැය පාලනෙත් සෑහෙන ප්‍රමාණයක් තිබ්බා. ඒතර අපි අද ලියාගමු මාතෘකාව නිෂ්පාදන පාලනයේ දෙවෙනි කොටස විදිහට තොග පාලනය. අපි කතා කරනවා තොග පාලනය. තොග පාලනය, ස්ටොක් කන්ට්‍රෝල් කියන එක තොග පාලනය. මේකෙත් දීර්ඝ විස්තරයක් තියෙනවා තොග පාලනය කියන පාඩම එකකේ. ඒකේ අපි ඉස්සෙල්ලම සාකච්ඡා කරමු මෙන්න මේ කොටස. මෙන්න මේක ගැන පළවෙනි ප්‍රශ්නේ විදියට තොගය කියන්නේ මොකක්ද කියලා. තොගය යනු ප්‍රශ්නයක් ලියා ගන්න තොගය කියලා. තොගය යනු. එතකොට 아무තු වචනයක් නෙමෙයි තොගය කියලා කියන්නේ. එතකොට තොගයක් නැතුව, බහඬ තොගයක් නැතුව ව්‍යාපාරයට දුවන්න බෑ, ව්‍යාපාරයක් කරගෙන යන්න බෑ නේද? එතකොට මොකද්ද තොගය කියන්නේ කියලා අහුවොත් උත්තරයක් දෙන්න පුළුවන්. මොකද්ද තොගය කියන්නේ? අපි කියනවා අනාගත ව්‍යාපාර කටයුතු සඳහා ප්‍රයෝජනයට ගැනීමේ අදහසින්, අනාගත ව්‍යාපාර කටයුතු සඳහා ප්‍රයෝජනයට ගැනීමේ අදහසින් තබා ගනු ලබන ඕනෑම දෙයක් අපි හඳුන්වනවා තොගය කියලා. එතකොට අනාගත ව්‍යාපාර කටයුතු සඳහා ප්‍රයෝජනයට ගැනීමේ අදහසින්, තබා ගන්නා ඕනෑම දෙයක් අපි හඳුන්වනවා තොගය කියලා. එතකොට සටහනක් දාගන්න. අනාගත ව්‍යාපාර කටයුතු සඳහා, අනාගත ව්‍යාපාර කටයුතු සඳහා, අනාගත ව්‍යාපාරික කටයුතු සඳහා නැත්නම් ව්‍යාපාර කටයුතු සඳහා ප්‍රයෝජනයට ගැනීමේ අදහසින්, ප්‍රයෝජනයට ගැනීමේ අදහසින්, ප්‍රයෝජනයට ගැනීමේ අදහසින්, ප්‍රයෝජනයට ගැනීමේ අදහසින් තබා ගනු ලබන ඕනෑම දෙයක්, තබා ගනු ලබන ඕනෑම දෙයක්, තබා ගනු ලබන ඕනෑම දෙයක්, තබා ගනු ලබන ඕනෑම දෙයක් තොගය ලෙස හැඳින්වේ. තොගය ලෙස හැඳින්වේ. තොගය ලෙස හැඳින්වේ. එතකොට ව්‍යාපාරයක මූලික වශයෙන් තොග වර්ග තුනක් අපිට දකින්න පුළුවන්. ව්‍යාපාරයක මූලික වශයෙන් තොග වර්ග තුනක් අපිට දකින්න පුළුවන්. එකක් ඔයගොල්ලෝ දන්නවා අමුද්‍රව්‍ය තොගය, ඒ වගේම නොනිමි තොගය,
ඒ වගේම නිමි තොගේ කියලා ප්‍රධාන වශයෙන් තොග වර්ග තුනක් ව්‍යාපාරයක දකින්න පුළුවන්. අමුද්‍රව්‍ය තොගය, නොනිමි තොගය සහ නිමි තොගය. ඔයගොල්ලෝ දන්න අමුද්‍රව්‍ය කියලා කියන්නේ කිසිදු නිෂ්පාදන කටයුත්තක් තාම ආරම්භ කරලා නැති තොග. නොනිමි තොග නැත්තම් අර්ධ නිමි කියලාත් අපි කියනවා. නොනිමි තොග කියලා කියන්නේ නිෂ්පාදන කටයුතු ආරම්භ කර ඇතත් තවමත් නිෂ්පාදන කටයුතු අවසන් කරලා නැති තොග වලට තමයි අපි කියන්නේ නොනිමි තොග කියලා. වැඩේ පටන් අරන් තියෙනවා තාම ඉවර කරලා නැහැ. අපි කියනවා කෙරීගෙන යන වැඩ කියලා. භාගෙට යන ඒවා තාම කරගෙන යන වැඩ තමයි නොනිමි තොග. ඒතකොට නිෂ්පාදන කටයුතු ආරම්භ කොට ඇතත් තවමත් නිෂ්පාදන කටයුතු අවසන් කර නොමැති තොග නොනිමි තොග. මේ වන විටත් නැත්නම් දැනටමත් නිෂ්පාදන කටයුතු අවසන් කර ඇති තොග තමයි අපි කියන්නේ නිමි තොග කියලා. එතකොට සටහනක් දාගන්න පුළුවන්. මූලික වශයෙන් ව්‍යාපාරයක තොග වර්ග තුනක් දැකිය හැකි වේ. මූලික වශයෙන් ව්‍යාපාරයක තොග වර්ග තුනක් දැකිය හැකි වේ. මූලික වශයෙන් ව්‍යාපාරයක තොග වර්ග තුනක් දැකිය හැකි වේ. එක අමුද්‍රව්‍ය තොගය, දෙක නොනිමි තොගය, නැත්නම් අර්ධ නිමි තොගය, තුන නිමි තොගය. අමුද්‍රව්‍ය තොග, නොනිමි තොග සහ නිමි තොග කියලා. ඊට පස්සේ අපි කෙලින්ම එනවා අපේ මාතෘකාවට තොග පාලනය. තොග පාලනය. තොග පාලනයේදී හැමතිස්සෙම කරන්නේ අඩුපාඩු නැතුව අදාළ කටයුත්ත කරගෙන යන්න අවශ්‍ය කරන තත්ත්වය අවස්ථාව සලස්වන එක හරියට වැඩේ කෙරෙනවද කියන එක තමයි අතරම පාලනයෙන් බලන්නේ. එතකොට මොකක්ද තොග පාලනය කියන්නේ කියලා අපි කල්පනා කරලා බැලුවොත් ලියා ගන්න පුළුවන් ප්‍රශ්නයක්. තොග පාලනය යනු තොග පාලනය යනු තොග පාලනය යනු තොග පාලනය යනු. එතකොට අපි දන්නවා ව්‍යාපාරයක නිෂ්පාදන කටයුතු කරන්න බෑ. නිෂ්පාදන කටයුතු කියන්නේ ඔබ දන්නවා නිෂ්පාදන ක්‍රියාවලිය. එතකොට නිෂ්පාදන ක්‍රියාවලිය නැත්නම් නිෂ්පාදන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන්න බෑ තොග නැතුව. අපි හිතුවොත් ඇඟලුම් කර්මාන්ත ශාලාවක් කියලා. එතකොට රෙදි තොග ඕනේ. එතකොට ද්‍රව්‍ය තොග ඕනේ. තොග නැතුව නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යන්න බෑ. එතකොට නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යන්න නම් ව්‍යාපාරයට අවශ්‍ය තොග නිසි පරිදි ව්‍යාපාරයක් තුළ පවත්වාගෙන යන්න කටයුතු කරන්න වෙනවා. අන්න ඒක තමයි මූලික වශයෙන් අපි තොග පාලනයෙන් අවධානය යොමු කරන්නේ. මේ අවශ්‍ය තොග නිසි අයුරින් පවත්වාගෙන යනවද කියන එක පිළිබඳව අවධානය යොමු කිරීම තමයි ඇත්තටම තොග පාලනය කියලා කියන්නේ. ඒ කියන්නේ නිෂ්පාදන කටයුතු කරගෙන යන අතරතුරේදී තොග හිඟ වෙන්න බෑ. එතකොට නිෂ්පාදන ක්‍රියාවලිය බිඳ වැටෙනවා. ඒ වගේම අනවශ්‍ය ලෙස වැඩියෙන් තොග අතිරික්තව තියෙන්නත් බෑ. එතකොට නාස්ති වගේ දේවල් දෙවෙන්න පුළුවන් ව්‍යාපාරය තුල. එතකොට තොග වැඩි වෙන්නත් බෑ ව්‍යාපාරයක, තොග අඩු වෙන්නත් බෑ. එහෙමනම් යම් පාලනයක් නැහැ මේ අතහැරලා තියෙන්නේ. පාලනයක් තියෙනවා නම් තොග වැඩි වෙන්නත් බෑ, තොග අඩු වෙන්නත් බෑ. කියන්නේ තොග ඌනතා තියෙන්නත් බෑ, තොග අතිරික්තතා තියෙන්නත් බෑ නේ. දැන් අපි හිතමුකෝ ව්‍යාපාරයකට අවශ්‍ය ප්‍රශස්ත තොග මට්ටම ප්‍රශස්ත තොග මට්ටම ටොන් 1000ක් කියලා. ටොන් 1000යි ප්‍රශස්ත තොග මට්ටම. එතකොට ටොන් 1200ක් තියෙනවා නම් ඒ කියන්නේ අතිරික්ත තොගයක් තියෙන්නේ. ඒක එච්චර හොඳ නැහැ ව්‍යාපාරයට. අපි ඒක ගැන ඉදිරියේදී සාකච්ඡා කරනවා. අතිරික්ත වැඩිපුර තොග තිබ්බොත් මොනවාද ඇතිවන ගැටලු කියලා. ඒ වගේම ටොන් 800ක් තිබ්බත් මෙතන තොග අතිරික්තයක් තියෙන්නේ. මෙතන තොග ඌනතාවයක් තියෙන්නේ. එතකොට නිෂ්පාදන කටයුතු කරද්දී මගදී අපිට තොග ඇනවුම් කරන්න වෙනවා. ඇනවුම් කරපු තොග එන කලින් සමහරට නිෂ්පාදන කටයුතු නවත්තන්න වෙනවා. එතකොට ව්‍යාපාරයක් දැනගන්න ඕනේ නිශ්චිත කාල සීමාවකට අදාළව
තිබිය යුතු ප්‍රශස්ත තොග මට්ටම මොකක්ද කියන එක සහ අවම පිරිවැයක් යටතේ එන අවශ්‍ය තොග ප්‍රමාණය අවම පිරිවැයක් යටතේ පවත්වාගෙන යාම සඳහා ව්‍යාපාරයක් කටයුතු කරන්න වෙනවා. එතකොට මේ ප්‍රශස්ත තොග මට්ටම කියලා කියන්නේ තොග අතිරික්තතා තියෙන්නත් බෑ, තොග ඌනතා තියෙන්නත් බෑ. අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍යම තොග ප්‍රමාණය විතරයි ව්‍යාපාරය ඇතුලේ තියෙන්න පුළුවන්. ඒක නිසා අපි තොග පාලනය නිර්වචනය කරද්දී මෙන්න මේ කාරණා දෙක අනිවාර්යයෙන්ම කියවෙන්න ඕනේ. මෙන්න මේ தত্ত্বය පවත්වාගෙන යන එක තමයි අපි කියන්නේ අවශ්‍ය තොගය අවම පිරිවැයක් යටතේ ව්‍යාපාරය තුළ අදාළ නිෂ්පාදන කටයුතු කරගෙන යාම සඳහා නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ප්‍රශස්ත මට්ටමින් අවම පිරිවැයක් යටතේ තොග පවත්වාගෙන යාම තමයි අපි හඳුන්වන්නේ තොග පාලනය කියලා. එතකොට අපි නිර්වචනය කරනවා නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා. අඛණ්ඩව පවත්වාගෙන යාම වැදගත්. අඛණ්ඩව පවත්වාගෙන යන්න බැරුව ගියොත් ඒ කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය නැහිටිනවා. එතකොට යන්ත්‍රෝපකරණ අක්‍රිය වෙනවා. යන්ත්‍රෝපකරණ වලින් අපි ප්‍රයෝජන ගන්න නැහැ. ඒ වගේම ශ්‍රම සම්පතින් අපිට උපරිම ප්‍රයෝජන ගන්න බැරුව යනවා. ඒ කියන්නේ අවශ්‍ය ද්‍රව්‍ය එන කලින් ඒව ඔක්කොම නවත්තලා තියන්න වෙනවා. ඒව නවත්තලා තිබ්බට නේ ශ්‍රමිකයෝ නිකන් හිටියට අපි ඒ සඳහා පිරිවැයක් අනිවාර්යයෙන්ම දරන්න වෙනවා. එතකොට අපි වැඩ කරොත් තමයි හරියට පිරිවැය ආවරණය කර ගැනීමේ හැකියාවක් අපිට ලැබෙන්නේ. එතකොට නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අපි කියනවා ප්‍රශස්ත මට්ටමින් හා අවම පිරිවැයක් යටතේ තොග පවත්වාගෙන යාම ඒ කියන්නේ ප්‍රශස්ත මට්ටමින් තොගේ පවත්වාගෙන යනවා නේ ප්‍රශස්ත මට්ටමින් තොගේ පවත්වාගෙන යනවා අවම පිරිවැයක් යටතේ තොගේ පවත්වාගෙන යනකොට මෙන්න මේක තමයි ප්‍රශස්ත මට්ටමින් තොගේ පවත්වාගෙන යනවා කියලා කියන්නේ. එතකොට මම හිතනවා නේද අදහස පැහැදිලි කියලා. එතකොට නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අපි ලියමු අදහස නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ප්‍රශස්ත මට්ටමින් හා කියන්නේ ප්‍රශස්ත තොග මට්ටම කියන එකයි. ප්‍රශස්ත මට්ටමින් හා අවම පිරිවැයක් යටතේ ප්‍රශස්ත මට්ටමින් හා අවම පිරිවැයක් යටතේ ඒ කියන්නේ යම් අවධානයක් යොමු කරලා තමයි තොග පවත්වාගෙන යන්නේ. ඒක තමයි අපි කියන්නේ පාලනය කියලා. අවම පිරිවැයක් යටතේ තොග පවත්වාගෙන යාම තොග පාලනය ලෙස හැඳින්වේ. තොග පාලනය ලෙස හැඳින්වේ. ඊට පස්සේ අපි කතා කරනවා ප්‍රශ්නාංක 3 විදියට අනිත් ප්‍රශ්න විදියට ප්‍රශස්ත තොගය කියන්නේ මොකක්ද කියලා. ප්‍රශස්ත තොගය යනවා. ඒ කියන්නේ මෙන්න මෙතන ප්‍රශස්ත තොගය යනවා. ප්‍රශස්ත තොගය. මොකද්ද ප්‍රශස්ත තොගය කියන්නේ? ප්‍රශස්ත තොගය. මේ ව්‍යාපාරේ නම් ප්‍රශස්ත තොගය වෙන්නේ ටොන් 1000ක්. මේක තමයි තබාගත යුතු තොග ප්‍රමාණය නිශ්චිත කාල සීමාවකට අදාළ. මොකක්ද එතකොට ප්‍රශස්ත තොගය කියලා කියන්නේ? එතකොට ප්‍රශස්ත තොගය කියන එක දැන්නමත් බෝඩ් එකේ පැහැදිලි ඇති. තොග අතිරික්තතා තියෙන්නත් බෑ, තොග ඌනතා තියෙන්නත් බෑ. එතකොට අපි කියන්නේ ප්‍රශස්ත මට්ටමින් තොගය පවත්වාගෙන යනවා කියලා. හරියට මේ
අපේ ශරීරය ඒ තියෙන්න ඕන සෞඛ්‍ය තත්ත්වයට යටත්ව පවත්වාගෙන යනවා කියන එකයි. නේද? අනවශ්‍ය ලෙස මහත් වුණොත් අධිපෝෂණයක් නේ. එතන අනවශ්‍ය විදිහට කෙට්ටුනොත් එතකොට ඌණ පෝෂණයක් දෙකම හරියන්නේ නැහැ. මේ සමබර තත්ත්වයකින් අපි ශරීරය උනත් පවත්වාගෙන යන්න ඕනේ. ඒක තමයි මේ කියන්නේ. ප්‍රශස්ත කියන්නේ ඒකයි. එතකොට තොග අතිරික්තතා තියෙන්නත් බෑ, තොග ඌණතා තියෙන්නත් බෑ නේද? ඒ වගේම පිරිවැය අවම මට්ටමක් යටතේ තබා ගන්න තොග ප්‍රමාණය තමයි අපි කියන්නේ ප්‍රශස්ත තොගේ කියලා. ඒත් අපිට නිර්වචනය කරන්න පුළුවන් තොග අතිරික්තතාවයක් හෝ තොග ඌණතාවයක් ඇති නොවන පරිදි එමෙන්න අවම පිරිවැයක් යටතේ පවත්වාගෙන යන තොග ප්‍රමාණය ප්‍රශස්ත තොගේ කියලා අපිට නිර්වචනය කරන්න පුළුවන්. තොග අතිරික්තතාවයක් හෝ තොග ඌණතාවයක් ඇති නොවන පරිදි මෙන්ම අවම පිරිවැයක් යටතේ පවත්වාගෙන යන තොග ප්‍රමාණය අපි හඳුන්වනවා ප්‍රශස්ත තොගේ කියලා. එතකොට තොග අතිරික්තතාවයක් හෝ තොග ඌණතාවයක් ඇති නොවන පරිදි එමෙන්ම අවම පිරිවැයක් යටතේ තබා ගන්නා තොග ප්‍රමාණය මෙන්න මේකනේ තබා ගන්නා තොග ප්‍රමාණය අපි කියනවා ප්‍රශස්ත තොගේ කියලා. එතකොට ලියා ගන්න පුළුවන් තොග අතිරික්තතාවයක් හා තොග ඌණතාවයක් ඇති නොවන පරිදි මෙන්ම තොග අතිරික්තතාවයක් හෝ තොග ඌණතාවයක් ඇති නොවන පරිදි මෙන්ම අවම පිරිවැයක් යටතේ තබා ගන්නා තොග ප්‍රමාණය අවම පිරිවැයක් යටතේ තබා ගන්නා තොග ප්‍රමාණය අවම පිරිවැයක් යටතේ තබා ගන්නා තොග ප්‍රමාණය ප්‍රශස්ත තොගේ ලෙස හැඳින්වේ. 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 හරි. ඊට පස්සේ අපි කතා කරමු දැන් විභාගයට අහන්න පුළුවන් සමහරකට මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. කාර්යක්ෂම තොග පාලනයක් සඳහා අවශ්‍යයෙන්ම තිබිය යුතු කොන්දේසි දෙක කවරේද කියලා. ඒ කියන්නේ කාර්යක්ෂම තොග පාලනයක දැකිය හැකි ප්‍රධානම ලක්ෂණ දෙක. කාර්යක්ෂම තොග පාලනයක කියන්නේ ප්‍රශස්ත තොග පාලනයක. ඒතකොට කාර්යක්ෂම තොග පාලනයක දැකිය හැකි ප්‍රධානම ලක්ෂණ දෙක තමයි තොග අතිරික්තතා ඇති නොවීම, තොග ඌණතා ඇති නොවීම. ඕනනම් අපි සටහනක් දාගමු. කාර්යක්ෂම තොග පාලනයක දැකිය හැකි ප්‍රධාන ලක්ෂණ දෙක කවරේද? කාර්යක්ෂම තොග පාලනයක දැකිය හැකි ප්‍රධාන ලක්ෂණ දෙක කවරේද? ඉතින් කාර්යක්ෂම තොග පාලනයක් කියලා කියන්නේ ප්‍රශස්ත මට්ටමින් තොගේ පවත්වාගෙන යනවා කියන එකයි. කාර්යක්ෂම තොග පාලනයක දැකිය හැකි ප්‍රධාන ලක්ෂණ දෙක කවරේද? කාර්යක්ෂම තොග පාලනයක දැකිය හැකි ප්‍රධාන ලක්ෂණ දෙක කවරේද? කාර්යක්ෂම තොග පාලනයක දැකිය හැකි ප්‍රධාන ලක්ෂණ දෙක කවරේද? එතකොට එකක් තොග අතිරික්තතා ඇති නොවීම, දෙක තොග ඌණතා ඇති නොවීම. තොග අතිරික්තතා ඇති නොවීම, තොග ඌණතා ඇති නොවීම. ඊට පස්සේ මම කැමති කෙලින්ම අවධානය යොමු කරන්න තොග අතිරික්තතා ඇති තොග අතිරික්තතා නිසා එහෙමනේ තොග අතිරික්තතා නිසා
ඇතිවන තොග අතිරික්තතා නිසා ඇතිවන අහිතකර ප්‍රතිවිපාක තොග අතිරික්තතා නිසා ඇතිවන අහිතකර ප්‍රතිවිපාක ඒ කියන්නේ තොග අතිරික්තතාවල තියෙන ගැටලු සහගත තත්වයන් තොග අතිරික්තතා නිසා ඇතිවන අහිතකර ප්‍රතිවිපාක තොග අතිරික්තතා නිසා ඇතිවන අහිතකර ප්‍රතිවිපාක එතකොට දැන් මම කිව්වානේ ප්‍රශස්ත තොග මට්ටම 1000යිනේ එතකොට ඊට වඩා වැඩියෙන් තියෙනවා නම් ටොන් 1200ක් තියෙනවා නම් එතකොට වැඩියෙන් තියෙනවා ටොන් 200ක්. එතකොට තොග අතිරික්තතාවල අහිතකර ප්‍රතිවිපාක අපිට එක උත්තරයක් දෙන්න පුළුවන් නේද? දැන් ටොන් 1000ක් අපි ගබඩාවේ දානවා නම් දැන් අපි ගබඩාව කුලියට නම් අරන් තියෙන අපිට ගබඩා කුලි ගෙවන්න වෙනවා. එතකොට ගබඩා කුලිය ගෙවන්නේ ගබඩා ඉඩ ප්‍රමාණයට. මේ ගබඩාවේ කොච්චර ඉඩ ගන්නවද කියන එක. එතකොට ටොන් 1000ක ඊටට වඩා ටොන් 1200ක් දානවා නම් ඊට වඩා ඉඩ යනවා. එතකොට තොග අපි කියනවා තොග තබා ගැනීමේ පිළිවෙල. එක ගැටලුවක් තමයි තොග තබා ගැනීමේ පිළිවෙල ඉහළ යාම. තොග තබා ගැනීමේ පිළිවෙල. මේ ගැන අපි පස්සේ සාකච්ඡා කරනවා මොකක්ද මේ තොග තබා ගැනීමේ පිළිවෙල කියන්නේ කියලා. නැත්නම් මේකට අපි කියනවා ගබඩා පිළිවෙල ඉහළ යාම කියලා. ගබඩා පිළිවෙල ඉහළ යාම. එතකොට ලියා ගන්න පුළුවන් එක අහිතකර ප්‍රතිවිපාකයක් අවාසියක් තොග තබා ගැනීමේ පිළිවෙල නැත්නම් ගබඩා පිළිවෙල ඉහළ යාම. තොග තබා ගැනීමේ පිළිවෙල නැත්නම් ගබඩා පිළිවෙල ඉහළ යාම. අතිරික්ත තොග එක අහිතකර ප්‍රතිවිපාකයක්. තොග තබා ගැනීමේ පිළිවෙල නැත්නම් ගබඩා පිළිවෙල ඉහළ යාම. එතකොට අපි දන්නවා වැඩියෙන් තියෙනකොට අපතේ යාම හා නාස්ති වැඩි නේද? උගක් තියෙනකොට ඒක වෙනවා. එතකොට අපතේ යාම හා නාස්තිය වැඩි වීම. අපතේ යාම හා නාස්තිය වැඩි වීම. අපතේ යාම හා නාස්තිය වැඩි වෙනවා අනවශ්‍ය ලෙස තොග තියෙනකොට වැඩියෙන් තියෙනකොට. ඒ වගේම තමයි තව අවාසියක් අපිට ලියන්න පුළුවන් මම කියන ගමන්ම ලියා ගමු නැත්නම් වෙලාව යන නිසා සරල දේවල් දේවල් නෙමේ කියනකොට තේරෙන නිසා අපතේ යම හා නාස්ති එතකොට හොරකම් වැඩි වෙන්න පුළුවන් ගොඩක් වෙනවා වංචා හා අක්‍රමිකතා ඉහළ යාම නේද තේරෙන්නේ නැහැ ගොඩක් තියෙන වෙලාවට හොරකම් කරාට වංචා හා අක්‍රමිකතා ඉහළ යාම වංචා හා අක්‍රමිකතා ඉහළ යන්න පුළුවන්. වංචා හා අක්‍රමිකතා ඉහළ යාම. වංචා හා අක්‍රමිකතා ඉහළ යාම. ඒ වගේම දැන් අපි හිතමුකෝ ව්‍යාපාරයකට වර්ෂයකට ඕනේ ටොන් 1000යි කියලා අවුරුද්දකට ඕනේ ටොන් 1000යි. එතකොට අපි ටොන් 200ක් වැඩිපුර තියන් ඉන්නෝනේ. එතකොට කවදාවත් දැන් ඔය ටොන් 1000 අවුරුද්ද තුල පාවිච්චි වෙනවා. එතකොට 200ක් වැඩිපුර තියෙන 200 අවුරුදු තුල පාවිච්චි වෙන්නේ නැහැ. එතකොට අපරාධේ මේ අවුරුද්දේ කවදාවත් මුදල් නොවන තොගයක් ව්‍යාපාරය ඇතුලේ තියෙන. ඉතින් අපරාධයක ලබන අවුරුද්දේ ගන්න තිබුණා. එතකොට අපි කියනවා මේ අනවශ්‍ය ලෙස තොගවල මුදල් හිර වී තිබීම. ඉතින් අපි තොග ගන්නේ නිකන් තියන නෙමෙයිනේ කබඩාවේ ටක් ගාලා මුදල් කරන මේ ටික පාවිච්චි වෙන්නේ නැහැ මේ අවුරුද්දේ. තදාසියක් අනවශ්‍ය ලෙස තොගවල මුදල් හිර වී තිබීම. නේ? ඒතොර ද්‍රවශීලතා ගැටලු වගේ දේවල් එන්න පුළුවන්. සල්ලි වෙන්නේ නැහැ. නිකන් සල්ලි අත්තන හිර කරලා. අනවශ්‍ය ලෙස තොගවල මුදල් හිර වී තිබීම. නැත්නම් පැවතීම. අනවශ්‍ය ලෙස තොගවල මුදල් හිර වී තිබීම. අනවශ්‍ය ලෙස තොගවල මුදල් හිර වී තිබීම. මුදල් හිර වී තිබීම. නිකන් සල්ලි යට කරලා තියෙනවා මේ කවදාවත් මේ අවුරුදු තුලදී ඔක මුදල් කරගන්න බැහැ අපිට. අපරාධයක් නිකන් සල්ලි යට කරලා තියෙන එක. අනවශ්‍ය ලෙස තොගවල මුදල් හිර වී තිබීම. ඒ වගේම පස්වෙනි අවාසිය විදිහට අපිට කියන්න පුළුවන් පොරු කඩන්න, ගිනි ගන්න තියෙන සම්භාවිතාවය වැඩි වෙන්න පුළුවන්. ගිනිබිය, සොරබිය යන ආදී අවදානම වැඩි වීම. ගිනිබිය, සොරබිය
යන ආදී අවදානම වැඩි වීම නේ. විශාල වශයෙන් තියෙනකොට ගිනි ගත්තොත් අනාතයි. ඒතර විශාල වශයෙන් තොග තියෙනකොට නේද මංකොල්ල කන්න පුළුවන්, හොරු කඩන්න පුළුවන්. ගිනිබිය, සොරබිය යන ආදී අවදානම වැඩි වීම. ගිනිබිය, සොරබිය යන ආදී අවදානම වැඩි වීම. ඒ වගේම තව අවාසියක් විදිහට අපිට ලියන්න පුළුවන් නිකන් හරි වෙළඳ පොලේ භාණ්ඩ මිල මේක තොග මිල පහත වැටුණොත් මේ අනවශ්‍ය විදිහට තොග රැස් කරගෙන තිබුණොත් අපිට පාඩු වෙනවා. මේ තොග මිල පහත වැටීමෙන් සිදුවන අවාසිදායක තත්ත්වයන්ට මුහුණ දෙන්න සිදු වෙනවා. එතකොට භාණ්ඩ මිල පහත වැටීමෙන් සිදුවන අවදානම්. භාණ්ඩ මිල පහත වැටීමෙන් සිදුවන අවදානම්. ඉහළ ගියොත් නම් වාසියක් වෙනවා. නැත්නම් ඒක අපිට කියන්න බෑනේ. නමුත් මිල අඩු වුණොත් භාණ්ඩ මිල පහත වැටීමෙන් සිදුවන අවදානම්. භාණ්ඩ මිල පහත වැටීමෙන් සිදුවන අවදානම්. තොග ඌනතා නිසා ඇතිවන අහිතකර ප්‍රතිවිපාක. 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 එතකොට ඒකත් එච්චර මාරු ප්‍රශ්න නෙමෙයි. තොග ඌනතා නිසා ඇතිවන අහිතකර ප්‍රතිවිපාක. එතකොට අර මම කිව්වේ ටොන් 1000ක් තියෙන්න ඕනේ තැන අපි 800යි තියාගෙන ඉන්නේ. තොග අඩුවෙන් තියන්නේ. එතකොට වෙන දෙයක් තමයි නිතර තොග ඇනවුම් කිරීමට අපිට සිද්ධ වෙනවා. මේ 800ෙන් තියෙන එතකොට තව අඩුයි තොග. එතකොට තොග නිතර ඇනවුම් කරන්න වෙනවා. එතකොට ඇනවුම් කිරීමේ පිළිවෙය අපි කියවර ඕන්ට වඩා තියාගත්තොත් තොග තබා ගැනීමේ පිළිවෙය වැඩි වෙනවා. හුඟක් අඩුවෙන් තියාගත්තොත් ආයෙ ඇනවුම් කරන්න වෙනවානේ. ඒතර ඒක අවාසියක් තමයි තොග ඇනවුම් කිරීමේ පිළිවෙය. තොග ඇනවුම් කිරීමේ පිළිවෙය ඉහළ යාම. තොග ඇනවුම් කිරීමේ පිළිවෙය ඉහළ යාම. ඒකම තව එකක් කියන්න පුළුවන් දැන් හදිස්සියේ මිලදී ගන්න ගියාම අපිට නේද ළඟ තැනකින් ඉක්මනට නිෂ්පාදන ක්‍රියාවලිය බිඳ වැටෙනවානේ. ඒතකොට හදිස්සි මිලදී ගැනීමෙන් සිදුවන අවාසිදායක තත්ත්වයන්ටත් මුහුණ දෙන්න සිදු වෙනවා. ඒතකොට හදිස්සියෙන් ළඟ තැනකින් වැඩි මිලකට මිලදී ගන්න වෙනවා. ඒතකොට තව අවාසියකට කියන්න පුළුවන් හදිස්සියේ සිදු කරන මිලදී ගැනීම වලින් සිදුවන අවදානම්. හදිස්සිය අපි මෙහෙම හදිස්සියේ තොග මිලදී ගැනීමට සිදුවීමෙන් හදිස්සියේ තොග මිලදී ගැනීමට සිදුවීමෙන් වන අවාසි. හදිස්සියේ තොග මිලදී ගැනීමට සිදුවීමෙන් වන අවාසි. බොහෝ විට කිට්ටු තැනකින් අපිට වැඩි මිලකට ගන්න වෙනවා. දැන් සමහරකට අපි විදේශ රට වලින් ගේන්නේ. විදේශ රටකින් කියලා හිතන්නකෝ ගේන්නේ. එතන හදිස්සියේ දේශීය වෙළඳපොලෙන් එතකොට ගන්නකොට අපිට එහෙන් කියනවට වඩා වැඩියෙන් තමයි ගන්න වෙන්නේ. හදිස්සියේ තොග මිලදී ගැනීමට සිදුවීමෙන් වන අවාසි. එතකොට තොග ගන්න බැරුව ගියොත් තිබුණ නැත්නම් දේශීය වෙළඳපොලේ පිට රටින් එකපාරට ගෙන්නන්න බෑ. යම් කාලයක් ගත වෙන්න. එතකොට
නිෂ්පාදන ක්‍රියාවලිය එන හිටින්න පුළුවන්. නිෂ්පාදන ක්‍රියාවලිය බිඳ වැටීම. ගන්න බැරුව ගියොත්. නිෂ්පාදන ක්‍රියාවලිය බිඳ වැටීම ගන්න බැරුව ගියොත් නැත්නම් ප්‍රමාද වුණොත් එහෙම. නිෂ්පාදන ක්‍රියාවලිය බිඳ වැටීම. එතකොට නිකම්ම තව උත්තර කීපයක් කියන්න පුළුවන්. 4 පාරිභෝගික අවශ්‍යතා අඛණ්ඩව සපයන්න බැරුව යනවා. පාරිභෝගික අවශ්‍යතා අඛණ්ඩව සැපිය නොහැකි වීම. පාරිභෝගික අවශ්‍යතා අඛණ්ඩව සැපිය නොහැකි වීම. පාරිභෝගික අවශ්‍යතා අඛණ්ඩව සැපිය නොහැකි වීම. එතකොට කීර්ති නාමයට බලපෑමක් ඇතිවීමනේ කස්ටමර්ස්ලා බයිනවා ඒ ගන්න ගියාම බඩුනේ ඒ ව්‍යාපාරේ කියලා. කීර්ති නාමයට බලපෑමක් ඇති වෙන්න පුළුවන්. කීර්ති නාමයට බලපෑමක් ඇතිවීම. તો නිෂ්පාදන ක්‍රියාවලිය එන හිටියන සේවකයන්ට පඩි ගෙවන්න එපා. නේ ඒගොල්ලෝ වැඩට ඇවිල්ලානේ. එතකොට ශ්‍රම සම්පතින් උපරිම ප්‍රයෝජන ලබාගත නොහැකි වීම. ශ්‍රම සම්පතින් උපරිම ප්‍රයෝජන ලබාගත නොහැකි වීම. ශ්‍රම සම්පතින් උපරිම ප්‍රයෝජන ලබාගත නොහැකි වීම. එතකොට මම 6 ඔයගලන්ට කියලා දුන්නා තොග අතිරික්තතා පැවතීමේ අහිතකර ප්‍රතිපාක සහ තොග ඌනතා පැවතීමේ අහිතකර ප්‍රතිපාක ඔන්න 6 දීලා තියෙනවා. එතකොට තොග අතිරික්තතා හෝ තොග ඌනතා ප්‍රශස්ත නැත්නම් කාර්යක්ෂම තොග පාලනයට ඍජුව බලපානවා. එතකොට තොග අතිරික්තතා තිබ්බත් පිරිවැය වැඩි වෙනවා. තොග ඌනතාවයේ තිබ්බත් අර පිරිවැය වැඩි වෙනවා. නේ ඒකයි අපි අර කියන්නේ තොග අතිරික්තතා සහ ඌනතා නැතුව ප්‍රශස්ත තොගයේ තියාගත්තොත් අවම පිරිවැයක් යටතේ තොගය පවත්වාගෙන යන්න පුළුවන්. ඒක තමයි තොග පාලනයේ මූලිකම හරය නැත්නම් අදහස. අතිරික්තතා උනත් වියදම වැඩි වෙනවා ඌනතා උනත් වියදම වැඩි වෙනවා. වියදම වැඩි වෙන එක එච්චර හොඳ නැහැ ව්‍යාපාරයට. ඒතකොට ලාභයට ඒක ඍජුව බලපාන නිසා. ඒ කාරණාවත් හරි. ඒ නිසා අපිට දැන් කතා කරන්න පුළුවන් මම හිතන්නේ කෙලින්ම තොග පාලනයේ අවශ්‍යතා නැත්නම් ප්‍රයෝජනය. තොග පාලනයක් කරන්න ඕනේද? තොග පාලනයක් කිරීමේ තියෙන ප්‍රතිඵල මොනවාද කියලා. ඒතර අපි කතා කරමු